මේක මේ අලුත් දෙයක් නෙමෙයි. මේ කැම්පස් එකේ තිබ්බ දෙයක්. හරි මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් දැන් ඔය ගොඩාක් කට්ටියට මේ ෆස්ට් ඉයර් එකේ සිලබස් එක අල්ලගන්න බැරි වෙලා තියෙන ප්‍රධාන හේතුව තමයි මම නම් හිතන්නේ භාෂාව ප්‍රශ්නේ. ගොඩාක් අය එන්නේ කැම්පස් එකට එන්නේ ඉංග්‍රීසි පසුබිමකින් නෙමෙයි. නමුත් කැම්පස් එකේ ආපු දවසේ ඉඳන් උගන්වන්නේ තනිකර ඉංග්‍රීසියෙන්. සිංහල එක වචනයක්වත් නැහැ. ඒක හොඳද නරකද? මම නම් හිතන්නේ ඒක හොඳයි. එදා පළවෙනි දවසේ ඉඳන් කැම්පස් එකේ ඉංග්‍රීසියෙන් උගන්වපු හින්දා තමයි අද වෙනකොට අපිට ඉංග්‍රීසි දෙයක් කනට ඇහුනොත් තේරුම් ගන්න පුළුවන්. වචනයක් දෙකක් රෝල් කරගෙන හරි ඉමීට කතා කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒකින්ද. අපිත් කැම්පස් එකට එද්දි ඉංග්‍රීසි මෙලෝ දානයක් බෑ අපිට. නමුත් කැම්පස් එකේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න හින්දා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා අපිට ඉංග්‍රීසි ටික ඉගෙන ගන්න උනා. ඉතින් අද අපිට ඒක ලොකු උදව්වක් වෙලා තියෙනවා අපේ ජීවිතේට. හරි ඒකින්ද උඹලා අකමැත්තෙන් හරි ඔය ඉංග්‍රීසි ටික ගොඩ දා ගන්න ඕනේ. නමුත් ඉතින් ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙමස්ටර් එකේ ඕක කරන්න අමාරුයි. හරි ඕගොල්ලෝ කොච්චර බ්‍රයිට් කේස් වුණත් වෙන භාෂාවකින් කියලා දෙන දෙයක් එකපාරට තමුන්ගේ මව් භාෂාවෙන් නැතුව කියලා දෙන්න ගියාම පොඩ්ඩක් අමාරුයි. ඒ ඉංග්‍රීසි ටික කනට හුරු වෙන්න ටික කාලයක් යනවා. ඕක ඉතින් හුරු වෙනකන් අර ලෙචාලා කියන මුකුත් ඔයාගේ ඔළුවට යන්නේ නැහැ. හරි ඉතින් ඔන්න ඕකට කැම්පස් එකේ ඒ දවස්වල ඉඳන් බේතක් තිබ්බා. මොකද්ද? උඩ බැච් එකේ ඉන්නවනේ සෙකන්ඩ් ඉයර් නැත්තම් තර්ඩ් ඉයර් කට්ටිය. ඕකේ ඔන්න ඔය විෂයන් ටික පොඩ්ඩක් මොලේට දාගත්තු එකෙක් දෙන්නෙක් ඉන්නවා නම් උන් අර ෆස්ට් ඉයර් පොඩි උන්ට කියලා දෙනවා. හරි මෙන්න මුන් මේකයි කියලා දුන්නේ කියලා. ඕකට කියනවා කුප්පිය කියලා. රයිට් අපි කැම්පස් යන කාලේ ඉතින් අපිත් ඒ කුප්පි වලින් ඉගෙන ගත්තා. හරි ඒ ඉගෙනගෙන සමහර වෙලාවට සමහර එක්සෑම් ගොඩ දාගත්තේ තනිකරම ඒ කුප්පි වලින්. ඒක මාර විදියට කැම්පස් වල වැඩ කරනවා. කොළඹ කැම්පස් එකේ අපේ කාලේ ඕන තරම් තිබ්බා. ඉතින් අද මමත් හිතාගෙන ඉන්නේ මං ඒ වගේ කුප්පියක් ඕගොල්ලන්ට දානවා කියලා. හරි රයිට් මම එහෙම හිතාගෙන තමයි මේ වැඩේ කරන්නේ. එහෙම නැතුව මේ ලෙක්චර් එකක් යනවා එහෙම කියලා දෙයක් නෙමෙයි. හරි රයිට් මම කරන්නේ ෆයිනෑන්ෂල් accounting. එතකොට අද ඕගොල්ලන්ගේ කෝස් අවුට්ලයින් එක මම බැලුවා සිලබස් එක බැලුවා. ඊට පස්සේ ඒ පිළිවෙලට මම මේක කරගෙන යනවා කියලා හිතුවා. ඒ වගේම ඕගොල්ලන්ට දීපු නෝට්ස් තියෙනවනේ. ස්ලයිඩ් ප්‍රසන්ටේෂන් ඔය PDF වලින් දීපුවා. අන්න ඒවා ඒ දීපු නෝට්ස්ම භාවිතා කරලා තමයි මම උගන්වන්නේ. එතකොට ඔයාලට ලේසි. මම එකක් ඒගොල්ලෝ එකක් දුන්නොත් ඔයාලට අමාරුයි. මේකම උගන්වනවා. හරි? ඒකින්ද පොඩ්ඩක් ආගෙන ඔලුවට දාගන්න. ඔයගොල්ලන්ගේ ලෙක්චරර් කියලා දෙන දේත් හොඳට ඔලුවට දාගන්න. මම පොඩ්ඩක් සිංහලෙන් පැහැදිලි කරාම ඔයාලට ලේසි වෙයි. ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් කියලා දෙන දේ පොඩ්ඩක් ඔලුවට දාගන්න පුළුවන්. හරි? හරි. අපි පටන් ගමු. LKS 37 provisions, contingent liabilities, contingent assets. කාරණා තුනක් ගැන කතා කරනවා. provisions, contingent liabilities and contingent assets. ඕකෙන් මුලින්ම මම ගන්නවා provisions කියන එක. හරි? ඔයාලට මේ පාඩමට අදාළව දීලා තියෙනවා slide presentation එක. ඒකේ යන්න 1 2 ඒක යන්න 6 වෙනි ස්ලයිඩ් එකට. ඒකේ තමයි provisions පටන් ගන්නෙ. අපි මේ කරන්නේ LKAS 37. ඕකේදී අපි කාරණා තුනක් ගැන කතා කරනවා. provisions, contingent liabilities, contingent assets. ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් අසම්භාව්‍ය වත්කම් LKS 37 එක යටතේ අපි ඔන්න ඔය තුන ගැන තමයි කතා කරන්නේ. මුලින්ම මම ගන්නවා මෙන්න මේ provisions ප්‍රතිපාදන. මොකද්ද provision එකක් කියන්නේ? provision එකක් කියන්නේ මොකද්ද? provision එකක් කියන්නේ ඇත්තටම වගකීමක්, බැරකමක්. ඉංග්‍රීසියෙන් කිව්වොත් liability එකක්. provision is a liability. හැබැයි මේකේ පොඩි කේස් එකක් තියෙනවා. හැම liability එකක්ම
ප්‍රොවිෂන් එකක් වෙන්නේ නැහැ. පොඩි කේස් එකක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ ලයබිලිටි එකේ කාලය හා ප්‍රමාණය එක්ක ඔය දෙකෙන් එකක් නැත්නම් ඔය දෙකම අවිනිශ්චිතයි. හරි? කාලය හෝ ප්‍රමාණය අවිනිශ්චිතයි. එක්ක කාලය එහෙම නැත්නම් ප්‍රමාණය කියන්නේ වැලියු එක. ඕක අවිනිශ්චිතයි. ඔන්න ඔය වගේ කාලය හෝ ප්‍රමාණය එහෙම නැත්නම් ඔය දෙකම අවිනිශ්චිත වගකීම් වලට අපි කියනවා provisions කියලා. right? ඔන්න ඕක තමයි definition එක. provisions වල definition එක ඔච්චරයි. මොකද්ද? ඔයගේ slide එකේ තියෙනවා කියවන්න. A liability of uncertain timing or amount. Uncertain timing or amount. Time එක හරි amount එක හරි. අපි මේ value එකට වඩා හොඳයි. ඒ වචනේ amount එක අපි එක්කම. දැන් මේ මොනවාද? එහෙම time එක එහෙම අවිනිශ්චිත ඒවා තියෙන්න පුළුවන්. අනිත් liabilities වල එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ගත්තොත් සාමාන්‍ය liability එකක් bank loan එකක් කියලා හිතන්න. bank loan එකක් ගත්තා. ඔන්න ඔයා අද ගිහිල්ලා රුපියල් මිලියනයක bank loan එකක් ගත්තා. එතකොට බැංකුවේ කියනවා හැම මාසෙම රුපියල් 50000 ගානේ අවුරුදු 3ක් යනකම් ගෙවාගෙන යන්න. හරි? right. දැන් ඔයා මේ loan එක අරන් ආපුවාම දැන් ඔයා දන්නේ නැද්ද මේකේ amount එක කොච්චරක් ණයයිද කියලා? ඔයා දන්නේ නැද්ද? ඔයාට අවිනිශ්චිතද? නෑ, ඒක නිශ්චිතයි. හරියටම රුපියල් මිලියනයක් ගෙවන්න ඕනේ. ටික කාලයකට පස්සේ ගෙවනවා නම් ඒකට ඒ පොලියත් එක්කම ඔයා පොලි අනුපාතයක් දන්නවා. අපි කියමු 110යි කියලා. 110ක පොලියක් එක්කම මේ රුපියල් මිලියනය ගෙවන්න ඕනේ. ගාන වටිනාකම නිශ්චිතයි. ප්‍රශ්නයක් නැහැ. කවද්ද ගෙවන්න ඕනේ? ලබන මාසේ ඉඳන් මාසිකව ගෙවන්න ඕනේ. අවුරුදු 3ක් යද්දි ගෙවලා ඉවර කරන්න ඕනේ. right. එහෙනම් කාලයත් මේකේ නිශ්චිතයි, ප්‍රමාණයත් නිශ්චිතයි. මේක සාමාන්‍ය liability එකක් නේ. පැහැදිලිද? මම උදාහරණ කීපයක් දෙන්නම්. හරි. ඔයා warranties දෙනවා. හරි. වගකීම් සාතික. දැන් ඔයා බිස්නස් කාර්යයක් ඔයා විකුණනවා විදුලි උපකරණ. ඔයා ඒ විදුලි උපකරණ විකුණන්නේ යම්කිසි වගකීම් සාතිකයට යටත්ව. අවුරුද්දක දෙයක වගකීමක් දෙනවා. දැන් ඔය වගකීම් දුන්නාම මොනවා හරි ඔය විදුලි උපකරණය කඩාගෙන ආවොත් ඔයා ඒක හදලා දෙන්න ඕනේ ඔයාගේ දියදමේ. හරි? සම්පූර්ණයෙන්ම ඕක වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා ගෙනත් දුන්නොත් ඔයා ඒක අරගෙන ඒ වෙනුවට අලුත් එකක් දෙන්න ඕනේ. නේද? එතකොට ඒවට ඔයාට ලොකු පිරිවැයක් යනවා. නේද? ඉතින් ඕක කවදා වෙයිද කියලා ඔයා හිතන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් අද ඔයා පෑන් එකක් විකුණනවා. ඔන්න ඊයේ අයන් එකක් විකුණුවා. දවස් දෙකකට කලින් හෙයාර් ට්‍රිමර් එකක් විකුණුවා. ඕව කඩාගෙන කවදා එයිද කියලා ඔයාට කියන්න පුළුවන්ද? කවදා මේ වගකීම කවදා මේවා හදන්න යන පිරිවැය ඔයාට ගෙවන්න වෙයිද කියලා හිතන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ කාලය අවිනිශ්චිතයි. කවදා මේ වගකීම ඇති වෙයිද කියලා කියන්න බෑ. හරි? ඒ වගේම amount එකත් අවිනිශ්චිතයි. ඇයි? මේක පොඩ්ඩක් කඩාගෙන එයිද? ගොඩක් කඩාගෙන එයිද? අලුත් එකක් දෙන්න වෙන මට්ටමටම බඩුවට බඩුවක් දෙන්න වෙන මට්ටමට නැතිනාස්ති කරන් එයිද කියලා ඔයාට කියන්න බෑ. හරිද? ඒ කියන්නේ amount එකත් uncertain ඒකත් අවිනිශ්චිතයි. පැහැදිලිද? එතකොට අන්නේ වගකීම් සහතික සඳහා ඔබ ආයතනයට ඇති බැඳීම ඒක අපිට කියන්න පුළුවන් provision එකක් කියලා. පැහැදිලිද? right. ඔන්න ඔය වගේ සිද්ධීන් ඕන තරම් ඇති වෙනවා. දැන් සමහර වෙලාවට නඩු තීන්දුවක් ගත්තොත් සේවකයෙක් වන්දිල්ලල නඩුවක් දාලා තියෙනවා. ඒක අපි පරදින්න යන්නේ. නමුත් අපි දන්නේ කවදා මේකේ තීන්දුව එයිද? නඩු දන්නවනේ අපිට කියන්න බෑනේ නඩුව අවුරුද්දක්ද දෙකක්ද කොච්චර කල්ද කියලා. කවදා ඔය වගකීම ඇති වෙයිද කියලා කියන්න බෑ. අනික වන්දි විදිහට තීන්දුව කීයක් දෙයිද දන්නේ නැහැ. රුපියල් මිලියනයක් ගෙවන්න කියලා තීන්දුව දෙයිද? රුපියල් මිලියන 15ක් ගෙවන්න කියලා තීන්දුව දෙයිද කියලා දන්නේ නැහැ. දැක්කද? කාලය
ප්‍රමාණය අවිනිශ්චිතයි. ඒකින්ද අපි ඒවා ප්‍රොවිෂන් එකක් විදිහට තමයි ගන්නෙ. පැහැදිලිද? දැන් සාමාන්‍ය වගකීමකයි ප්‍රොවිෂන් එකයි වෙනස පැහැදිලි නේද? හරි. රයිට්. එහෙනම් අපි ඉදිරියට යමු. දැන් මේ ප්‍රොවිෂන් කිව්ව ගමන් ඔයාගේ ඔළුවට එන්නේ මොනවාද? ප්‍රොවිෂන්ස් කිව්ව ගමන් වෙන් කිරීම කිව්ව ගමන් ඔයාට එන්නේ මොනවාද? provision for doubtful debts අඩමාන ණය සඳහා වෙන් කිරීම. ඊට පස්සේ ෂය වෙන් කිරීම, provision for depreciation ඔන්න ඕවා තමයි ඔයාගේ ඔළුවට එන්නේ. නමුත් අපි මේ LKS 37 යටතේ ඔන්න ඔය provision for depreciation වත් provision for doubtful debt වත් කතා කරන්නේ නැහැ. ඇයි ඒවා වත්කම්, ඒවා වගකීම් නෙමෙයි. නේද? provision for doubtful debt කියන්නේ අර ඔයාගේ මේ balance sheet එකේ ඉන්න ණය ගැතියෝ අඩු වෙන වර්ගයේ වත්කමක්. නේද? ණය ගැතියෝ අඩු වෙන වර්ගයේ එකක් තමයි ඒක. provision for depreciation කියන්නේ එහෙමයි. ඔයාගේ property plant and equipment අඩු වෙනවා එකෙන්. කොහොම හරි එකතු වෙන්නේ හරි අඩු වෙන්නේ හරි assets වලටනේ, වත්කම් වලටනේ. ඉතින් ඒවා වත්කම් ගිනු. අන්න ඒ වගේ වත්කම් වලින් අඩු වෙන provisions ගැන මේකේ කතා කරන්නේ නැහැ. මේකේ කතා කරන්නේ වගකීම් වලට සම්බන්ධ provisions ගැන විතරයි. හරි? ඒක මුලින්ම ඔලුවට ගන්න. නැත්තම් ඔයා provisions කිව්ව ගමන් අරව ඔලුවට දාගෙන උදාහරණ විදිහට අරගෙන ඔලුවෙන් හිතන්න ගත්තොත් එහෙම පිස්සු ඇදිලා තමයි නවතින්නේ. මොකද ඒව මැච් වෙන්නේ නැහැ. හරි. ඊළඟට අපි යන් දැන් අපි කියවනේ provision එකක් කියන්නේ මොකද්ද? Provision is a liability uncertain in timing or amount. කාලය හෝ ප්‍රමාණය අවිනිශ්චිත වගකීමක් කියලා. එතෙන්දී අපිට කතා කරන්න වෙනවා මොකද්ද මේ liability එකක් කියලා. අපිට මෙතෙන්දී liability ගැන කතා කරන්න නැහැ. නමුත් මේ provision එකක් liability එකක් හින්දා අපි අකමැත්තෙන් උනත් liabilities ගැන කතා කරනවා. මොකක්ද එතකොට liability එකක් කියන්නේ? liability එකක් කියන්නේ අතීත ගනුදෙනුවක් හෝ සිදුවීමක් මත ඇති වූ වර්තමාන බැඳීමක්. right? එතකොට අපිට කියන්න පුළුවන් එතන present obligation එකක් තියෙනවා කියලා. ඔයාගේ slide එකේ ඇති 6 වෙනි slide එකේ මේක තියෙනවා. a present obligation arising from past events. අතීත ගනුදෙනුවක් මත, ගනුදෙනුවක් හෝ සිදුවීමක් මත arising from past events. ඒක निराකරණය කරද්දී මෙන්න මේ වගකීම් निराකරණය කරද්දී ව්‍යාපාරයේ සම්පත් ව්‍යාපාරයෙන් ඉවතට ගලා යෑමක් ඇති වෙනවා. ඒක තමයි මේ කියන්නේ outflow of future economic benefits. අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයෙන් ඉවතට ගලා යනවා. ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ ව්‍යාපාරයෙන් ඉවතට ගලා යනවා. ඇත්තනේ. දැන් ලෝන් එකක් ගෙවද්දි මොකද වෙන්නේ? ඔයාගේ තියෙන සල්ලි ටික බැංකුවට ගිහිල්ලා දෙන්න වෙනවා. ව්‍යාපාරයේ තිබ්බ සම්පත් ව්‍යාපාරයෙන් පිටතට යනවා. right. ඔන්න ඕක තමයි outflow of future economic benefits කියන්නේ. future economic benefits නැත්නම් resources. හරි. මෙන්න මේක තමයි liability එකක් කියන්නේ. එතකොට ඇත්තටම කිව්වොත් මේ provisions කියන්නේ මෙන්න මේ liability කියන කුලකයේ ඇතුලේ තියෙන උපකුලකයක්. මේක liability නම් මෙන්න මේක provisions. එතකොට ඔයා දැනගන්න ඕනේ මේ provisions කියන්නේ මොකද්ද? ඒකත් liability එකක් තමයි. නමුත් ඒකේ පොඩි විශේෂ කැලලක් තියෙනවා. කාලය හෝ ප්‍රමාණය, time එක හෝ amount එක පොඩ්ඩක් uncertain. එහෙම uncertain ඒවා තමයි මේ provisions කියන රවුම ඇතුලේ තියෙන්නේ. හරි? අර එහෙම uncertain නැති කාලය හෝ ප්‍රමාණය අවිනිශ්චිත නැති අනිකුත් වගකීම් තමයි මෙන්න මෙහි තියෙන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි යමු දැන් මෙන්න මේ අපි කියවනේ liability එකක් මේ provision එකක් present obligation එකක් තියෙනවා කියලා. නේද? provision එකක් liability වල වගේ present obligation එකක් තියෙනවා. ඔන්න ඔය present මේ provision එක තියෙන present obligation එක කොහොමද එන්නේ?
කොහොමද ඇති වෙන්නේ අපි ඒකත් බලමු. හරි. දැන් අපි බලමු මේ ප්‍රොවිෂන්ස් වල තියෙන වර්තමාන බැඳීම ඇති වෙන්නේ කොහොමද කියලා. දැන් මම කිව්වා ප්‍රොවිෂන් එකක් කියන්නේත් වගකීමක්, ලයබිලිටි එකක්මයි. හරි. ලයබිලිටි වල තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි ප්‍රසන්ට් ඔබ්ලිගේෂන් එක. ප්‍රසන්ට් ඔබ්ලිගේෂන්. මෙන්න මේ ප්‍රතිපාදනයක මෙන්න මේ ප්‍රසන්ට් ඔබ්ලිගේෂන් එක ඇති වෙන්නේ කොහොමද? ප්‍රසන්ට් ඔබ්ලිගේෂන් එක ඇති වෙන්නේ කොහොමද? ඕක ඇති වෙන විදි දෙකක් තියෙනවා. එකක් තමයි ලීගල් ඔබ්ලිගේෂන් එකක් වෙන්න පුළුවන් මේක. යම් කිසි නීතිමය කරුණක් මත මේ ඔබ්ලිගේෂන් එක නැත්තම් මේ බැඳීම ඇති වෙන්න පුළුවන්. ගෙවාපිය විය යුතු බැඳීම ඇති වෙන්න පුළුවන් නීතිමය කාරණාවක් මත. අනිත් එක තමයි කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන්. ඒ කියන්නේ මොකක්ද? කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන්. සිංහල වචන කියන්නද? සිංහල වචන ඇහුවාම ඔබ කියයි ඊට වඩා හොඳයි ඉංග්‍රීසි වචන තිබ්බනම් කියලා. සම්මුතික බැඳීම. ඒක ඊට වඩා තේරෙන්නේ නැහැ නේ. සම්මුතික බැඳීම. කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් මම කියලා දෙන්නම්. මේක නීතිමය බැඳීම. දැන් මේ සිංහලේව දෙන්නේ ඔයාට ඕක පොඩ්ඩක් තේරුම් ගන්න විතරයි පාඩම් කරන්න නෙමෙයි. ඉංග්‍රීසියෙන් පාඩම් කරන්න. ඔයා ඉංග්‍රීසියෙන් තමයි ලියන්නේ. සිංහලෙන් උත්තර ලියන්න බෑ පේපර් එකට. හරි? රයිට්. නීතිමය බැඳීම කියන්නේ මේකයි. සමහර වෙලාවට ඔයාට මේ වර්තමාන බැඳීම ප්‍රසන්ට් ඔබ්ලිගේෂන් එක ඇති වෙන්න පුළුවන්. යම්කිසි නීතිමය ගිවිසුමක් මගින්. නීතිමය ගිවිසුමකින්. නැත්තම් මොකක් හරි පනතකින් නැත්තම් ව්‍යවස්ථාවකින්. එහෙම නැත්තම් නඩු තීන්දුවකින්. මෙන්න මේ වගේ දෙයක් හින්දා ඔයාට කීයක් හරි මොකක් හරි ගෙවාපිය විය යුතු බැඳීමක් ඇති වුණොත් අන්න ඒවට අපි කියනවා ලීගල් ඔබ්ලිගේෂන්ස්. උදාහරණයක් විදිහට આવොත් නඩු තීන්දුවක් ආවා ඔයාගේ සේවකයෙක්ට රුපියල් මිලියනක වන්දියක් ගෙවන්න. ඉස්සරහට එයි කියලා හිතනවා කියමු අපි. ලබන අවුරුද්දේ නඩුවක් තියෙනවා ඒකෙන් ගොඩක් දුරට රුපියල් මිලියනයක වන්දියක් තීන්දුව වෙයි කියලා ඔයා හිතනවා. ඒ නඩු තීන්දුවකින් නේද දැන් ඒ ඔබ්ලිගේෂන් එක එන්නේ. ඒක ලීගල් ඔබ්ලිගේෂන් එකක්. හරි. නැත්තම් නීතිමය ගිවිසුමකින් ඔයා ගනුදෙනු කරුවෙක් එක්ක මොනවා හරි ව්‍යාපාරික කටයුත්තක් සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹෙනවා. අන්න ඔය ගිවිසුමින්ද ඔයාට යම්කිසි ගාණක් ගෙවන්න වෙනවා නම් අන්න ඒ වගේ ඒ බැඳීම ආවේ කොහොමද? නීතිමය බැඳීමක්. ලීගල් ඔබ්ලිගේෂන් එකක් මගේ. පැහැදිලිද? ඊළඟට අපි බලමු සම්මුතික බැඳීම කියන්නේ මොකක්ද කියලා. මම මේ උදාහරණ ටිකක් කියන්නම් ඊට පස්සේ ඔයාලට තේරෙයි. හිතන්න දැන් උඹට කාර් සේල් එකක් තියෙනවා. හරි? කාර් සේල් එකක් තියෙනවා. ඕකේ වාහන විකුණනවා. දැන් සෑහෙන කාලයක් තිස්සේ කාර් සේල් එක තියෙනවා. අවුරුදු 10ක් 12ක් විතර තිස්සේ. ඒ කාලේ ඉඳන්ම ඔයා කරන් ආපු වැඩක් තමයි වාහනයක් විකුණුවාම ඒ වාහනේ ෆස්ට් සර්විස් එක ඔයාගේ ගානේ කරලා දෙනවා. ඒ කියන්නේ කස්ටමර්ට ඒක වාසියක් නේ. free of charge service එක ඔයා කරලා දෙනවා නේද? ඔයා වාහනේ විකුණනවා කියනවා ටික දවසක් පැදලා එන්නකෝ අපි සර්විස් එක කරමු. හරි? එහෙම කියලා free of charge service එක කරලා තියෙනවා. කිසිම නීතිමය බැඳීමක් නැහැ. කොහෙම කිසිම නීතිමය බැඳීමක් ගිවිසුමක් මගින් හෝ කිසිම දෙයකින් එකඟ වෙලා නැහැ මෙහෙම free service එකක් කරන්න. නමුත් ඔයා ඒ කාලේ ඉඳන්ම ප්‍රැක්ටිස් එකක් විදිහට පරිචයක් විදිහට ඕක කරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඇත්තටම කියනවා නම් මේ පරිචය තුලින් මේක දැන් හැමෝම දැනගෙන හැමෝම විශ්වාස කරලා දැන් ඉස්සරහට වාහන ගන්න මිනිස්සු එන්නේ ඕක විශ්වාස කරලා. දැන් ඔයා කාලයක් තිස්සේ කරගෙන ආපු වැඩෙන් උනාද? දන්නේම නැතුව ඔයාට බැඳීමක් නිර්මාණය වෙලා තියෙනවා නේද? දැන් කාර් එකක් විකුණුවොත් ෆ්‍රී සර්විස් එක දෙන්න ඕනම තැනටපත් වෙලා තියෙනවා. අන්න ඒක සම්මුතික බැඳීමක්. හරි? ඒක ආවේ ඔයාගේ ප්‍රැක්ටිස් එක මතනේ. පරිචය මත. ඒ කාලේ නම් කරගෙන ආපු දේවල් මත. හරි? ඊළඟට මම ඔයාලට තව උදාහරණයක් දෙන්නම්. දැන් ඔන්න අලුතෙන් කඩයක් දානවා. මිනිස්සු ටික ගෙන්න ගන්න ඕනේ. ඔයා කඩේ ඉස්සරහා බෝඩ් එකක් ගහනවා. අද ඔයා බඩුවක් ගත්තොත් මේ බඩුව ආයේ ඕන වෙලාවක රිටර්න් බාර ගන්නවා. අද ගෙනියන බඩු
හොඳ නම් ගෙදර තියාගන්න. හරි නැත්නම් ආයේ අපිට ගෙනත් දෙන්න අපි මාරු කරනවා. අපි ආයේ ඒකට සල්ලි දෙනවා. කෑෂ් බෑක් කරනවා. හරි. ඔන්න මිනිස්සු මොකද වෙන්නේ? ඕක දැක්ක ගමන් දඩබඩ ගාලා ඇවිල්ලා බඩු ටික අරන් යනවා. දැන් ඔයා ප්‍රකාශ කරා නේද යම් කිසි දෙයක්? එහෙනම් ඔයාට ඒක ඉටු කරන්න වෙනවා. එහෙනම් හෙට දවසේ නැත්තම් ටික දවසකට පස්සේ ඕක උස්සන් ආවොත් මේක මට හරියන්නේ නැහැ. මට සල්ලි දෙන්න කියලා ඔයාට දෙන්නම වෙනවා. ඇයි ඔයා ප්‍රකාශ කරපු දෙයක් හින්දා. අන්න ඒකත් සම්මුතික බැඳීමක්. කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක්. පැහැදිලිද? හරි. ඔන්න ඕවා තමයි සම්මුතික බැඳීම් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා ඒ කාලේ ඉඳන් කරගෙන ආපු දෙයක් මත එහෙම නැත්නම් යම්කිසි ප්‍රසිද්ධ කරපු ප්‍රකාශ නැත්නම් නිශ්චිත ආකාරයෙන් ප්‍රකාශ කරපු ප්‍රතිපත්තියක් මත ඔයාට මෙන්න මේ වගේ බැඳීමක් ඇති වෙනවා නම් ඒවට අපි කියනවා කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් කියලා. පැහැදිලිද? දැන් මේ තව උදාහරණයක් මට මතක් වුණා මම ඒකත් කියන්නම්. ඔන්න ඕගොල්ලන්ගේ බොස ආයනවා අවුරුද්දාන්තිමේ ඔන්න ඔෆිස් එකේ ඇවිදන් යන ගමන් වැඩ කරපම් පුතේ මේ පාර ප්‍රොෆිට් එක මිලියන 5 පැන්නොත් මම උඹලට මේ අවුරුද්දේ ප්‍රොෆිට් එකෙන් 125ක් බෝනස් එක විදියට දෙනවා. ඔන්න ඔහොම ප්‍රකාශ කරලා යනවා. දැන් කොහමද? ප්‍රකාශ කරා බොසා කිව්වේ හැමෝම ඉස්සරහා කිව්වේ. දැන් එයාට වගකීමක් ඇති වෙනවද නැද්ද? මිලියන 5 ගැහුවොත් එහෙම මිලියන 5 ටාගට් ප්‍රොෆිට් එක ගැහුවොත් එහෙම එයාට වගකීමක් තියෙනව නේද? ඕගොල්ලන්ට බෝනස් එක දෙන්න. අන්න ඒකත් කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක්. සම්මුතික බැඳීමක්. හරි. ප්‍රකාශ කරපු දෙයක් මත ඇති වුණු බැඳීමක්. හරි. රයිට්. එතකොට ඒකත් පැහැදිලි. ඊළඟට අපි යනවා. අපි බලමු නෝට් එකේ මොනවද තියෙන්නේ කියලා. රයිට්. Legal obligation derives from contract, legislation or other operation of law. හරිනේ. contract කියන්නේ කිවිසුමක්, legislation ඒ කියන්නේ නීතියක් ව්‍යවස්ථාවක් වගේ දෙයක්, or other operation of law උදාහරණයක් විදිහට නඩු තීන්දුවක්. Constructive obligation is not a legal, but as a practice the company acknowledge the responsibility as a principle or a policy. මේක කියුවට උඹලට තේරෙන්නේ නැහැ. අර උදාහරණ ටික හොඳට මතක තියාගත්තොත් ගොඩ දා ගන්න පුළුවන්. මේ උදාහරණ හරි වටිනවා. ඇයි? දැන් ඔයගොල්ලන්ට ඕකෙන් ප්‍රශ්න අහනවනේ. ප්‍රශ්න අහලා අහනවා දැන් මේ පාඩමේදී ප්‍රශ්න එන්නේ ගොඩක් දුරට යම්කිසි සිදුවීමක් දෙනවා. ඒ සිදුවීම දීලා අහනවා මේක මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කරන්නේ කොහොමද කියලා. එතකොට ඔයා මේ මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කරන විදිය හිතන්න කලින් ඔයා වර්ග කරගන්න ඕනේ මේක ප්‍රොවිෂන් එකක්ද? එහෙම නැත්නම් මේක contingent liability එකක්ද? එහෙම නැත්නම් ඔය දෙකටම නැති එකක්ද කියලා ඔයා දැනගන්න ඕනේ. ඒ දැනගෙන ඒ අනුව තමයි මූල්‍ය ප්‍රකාශනවල ඔයා ඩිස්ක්ලෝස් කරන්න ඕනේ. පැහැදිලිද? ඒකින්ද මේ උදාහරණ හොඳට මතක තියාගන්න. මේ උදාහරණ මතක් වුණාම ඔයාට අර ප්‍රශ්නේ කියවද්දී ඒකේ තියෙන සිද්ධියත් එක්ක මේ සසඳලා බලලා හිතා ගන්න පුළුවන් මේක මොකද්ද මේ contingent liability එකක්ද provision එකක්ද කියලා හිතා ගන්න පුළුවන්. හරි. ඕකේ. ඊළඟට තියෙනවා difference between reserves and provisions. හරි. මේක example එකකුත් තියෙනවා අපි ඒකත් බලමු. Company has published a policy that within 6 months goods can be repaired free of cost. Total sales during the year was 100,000. The repair cost is expected 5% of total sales value. Right. මෙතෙන්දි මොකද්ද වෙලා තියෙන්නේ? ඔයාට තියෙනවා ඔයා ප්‍රකාශ කරලා තියෙනවා යම් කිසි දෙයක් අද විකුණන භාණ්ඩ වලට මාස 6ක් යනකම් රිපෙයාර් කරලා දෙනවා කියලා free of charge. මාස 6ක් තුල මේ බඩු කඩාගත්තොත් ඔයා ඒව free of charge හදලා දෙනවා කියලා ඔයා ප්‍රතිපත්තියක් ප්‍රසිද්ධ කරලා තියෙනවා. එහෙනම් ඔයාට ඒක කරන්නම වෙනවා. right? හරි. ඊළඟට අංක 8 differences between 8 වෙනි slide එක difference between reserves and provisions. reserves කියන්නේ මොනවාද? සංචිත.
සංචිත ඔයා අහලා ඇති ඕගොල්ලෝ ඔක්කොම A level කරපු කට්ටියනේ accounting කරපු කට්ටියනේ A level වලටනේ සංචිත කියන එක දන්නවනේ නේ මොනවාද උදාහරණ පොදු සංචිතය ප්‍රත්‍යාගන්න සංචිතය රඳවාගත් ලාභ නේද ඉංග්‍රීසියෙන් කිව්වොත් general reserve revaluation reserve ඒ වගේ retained earnings right ඔන්න reserve එකයි provision එකයි වෙනස මේගොල්ලෝ දීලා තියෙනවා table එකක first one is an appropriation of profits reserve එක කියන්නේ මේ profit එක තුලින් ගොඩනගෙන දෙයක් profit එක එකතු වෙවි ඒ මතින් ගොඩනගෙන දෙයක් තමයි reserve එක කියන්නේ provision කියන්නේ charge against profit ඒ කියන්නේ ලාභයෙන් කපලා අපි provision එකක් විදිහට දානවා දැන් මම ඔයාලට උදාහරණයක් දෙන්නම් අපි හිතනවා ඔන්න දැන් නඩු තීන්දුවක් එනවා හරි අපි උදාහරණයක් ගමු මෙතන provision එකක් තියෙනවා කියලා නැත්තම් මෙහෙම හිතන්න warranty එකක් කියලා හිතන්න ඔයා හිතනවා ලබන අවුරුද්දේ අද අපි මේ අවුරුද්දේ විකුණපු බඩු ලබන අවුරුද්දේ ඔය warranties claim කරන්න එයි ඔයාට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක් යයි කියලා හිතනවා ලක්ෂ 5ක් යයි කියලා හිතනවා එහෙනම් ඔයා මේකට provision එකක් තියන්න ඕනේ කොහොමද තියන්නේ ඔයාගේ P&L එක ඩෙබිට් කරනවා P&L එක ඩෙබිට් කරනවා ඒ කියන්නේ වියදමක් විදිහට ඔයාගේ ලාභාලාභ ගිණුම හර කරලා අර provision account එක credit කරනවා provision account එක credit කරනවා ඔන්න ඕක තමයි double entry එක වියදම් ගිණුමක් හර කරනවා P&L එක debit කරනවා provision account එක credit කරනවා warranty provision account එක credit කරනවා හරි මේක යනවා වියදමක් විදියට P&L එකට මේක යනවා ඔයාගේ balance sheet එකට statement of financial position එකට වගකීමක් විදියට පැහැදිලිද දැන් එතකොට මෙන්න මේ කියන එක බලන්න charge against the profit හරි නේද profit එකෙන් අඩු වුණානේ වියදමක් කියන්නේ profit එකෙන් අඩු වෙන දෙයක් එහෙනම් මේකයි මේ කිව්වේ charge against profit වියදමක් විදියට profit එකෙන් අඩු වෙන දෙයක් තමයි provision එකක් කියලා කියන්නේ reserve එක හැදෙන්නේ ලාභය accumulate වෙලා එකතු වෙවි ගිහිල්ලා provision එක හැදෙන්නේ කොහොමද ලාභයෙන් අඩු වෙවි ගිහිල්ලා හරි then ඊළඟ එක create for the purpose of meeting unknown future needs reserves ගොඩක් වෙලාවට තියෙන්නේ අනාගතයේ ඇතිවිය හැකි යම්කිසි අවශ්‍යතාවයක් උදෙසා සමහර වෙලාවට නිශ්චිත අවස්ථා සඳහා provision මේ reserves හදනවා ඒක වෙනම කතාවක් ගොඩක් දුරට අද අපි නොදන්න අනාගතයේ ඇතිවිය හැකි විශේෂ අවශ්‍යතාවයක් සඳහා තමයි අපි reserves හදන්නේ හරි provisions එහෙම නැහැ create to provide for non liability අපි provision එකක් හදන්නේ දන්න වගකීමක් සඳහා අනාගතයේදී ඇතිවිය හැකි නඩුවකින් නැතිවිය හැකි වන්දියක් සඳහා provision එකක් හදනවා අපි දන්නවා ඒ වගකීම මොකක්ද කියලා නේද අනාගතයේදී මේ වගකීම් සාතික මත බඩු විකිණීම මත අනාගතයේදී ඇතිවිය හැකි පිරිනය මත ඔයා මෙතෙන්දී provision එකක් ගොඩ නැගුවා ඔයා දන්නවනේ ඇයි මේ provision එක ගොඩ නැගුවේ කියලා මොකක් ගෙවන්නද කියලා දන්නවනේ අන්න ඒකයි non liability දන්න වගකීමක් සඳහා තමයි වෙන් කරන්නේ අංක 3 reserves create based on the profit එක පදනම් කරගෙන තමයි reserves ඇති වෙන්නේ provisions create irrespective to the profit right දැන් reserves වලට ගොඩක් වෙලාවට යන්නේ profit එකක් තිබ්බොත් ළමයි මේ අවුරුද්දේ profit එකක් තිබ්බොත් ඒක ඔයාගේ reserves වලට ගිහිල්ලා එකතු වෙනවා profit එකක් නැත්නම් reserves වලට යන්න දෙයක් නැහැ පැහැදිලිද හැබැයි provision එක එහෙම නැහැ profit තිබ්බත් නැතත් irrespective of the profit of the year you have to provide this amount ඔයාට මේ amount එක වෙන් කරලම දෙන්න ඕනේ මේ අවුරුද්දේ ලාභද අලාභද කියලා නෑ වියදමක් විදියට P&L එකෙන් කපලා provision එකක් build up කරන්නම ඕනේ provision එකක් හදනකොට පැහැදිලිද ඊළඟ එක create to strengthen the financial position reserves හදනවලු ඔයාගේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා ඔව් ඇත්ත කතාව දැන් මෙහෙමනේ
ව්‍යාපාරයක් ලාභ ගන්නවා. හරි ප්‍රොෆිට් ගන්නවා. ඔය ගන්න ප්‍රොෆිට් එක ඕමම කේක් ගෙඩිය වගේ අයිතිකාරයෝ අරන් ගියොත් මොකද වෙන්නේ? ව්‍යාපාරයේ දියුණුවක් ඇති වෙනවද? ව්‍යාපාරයේ ශක්තිමත් වෙනවද? නෑ. ව්‍යාපාරයේ ශක්තිමත් වෙන්න බැහැනේ. ඇයි තියෙන ඔක්කොම සාරය අර මොකಾದ වගේ පරපෝෂිතය වගේ ඇවිල්ලා අයිතිකාරය උරාගෙන යනවා. ව්‍යාපාරයට එහෙම කරන්න බෑ. මේ ඔක්කොම ප්‍රොෆිට් එක ගන්න නරකයි නේද? මේකෙන් චුට්ටයි අරගන්න ඕනේ. එහෙම නැත්නම් අර ව්‍යාපාරය දිනෙන් දින පුළුල් වෙන්න අවස්ථාවක් නැතුව යනවා නේද? ලාභයෙන් චුට්ටක් ඉතුරු කරලා ගත්තොත් විතරයි ව්‍යාපාරය එන්න ලොකු වෙන්නේ. ව්‍යාපාරය එන්න ශක්තිමත් වෙන්නේ. පැහැදිලිද? ඉතින් රිසර්ව්ස් වලින් මොකද කරන්නේ? රිසර්ව්ස් වලින් කරන්නේ මේ මුළු ලාභයම දෙන්නේ අයිතිකාරයින්ට ගෙනියන්න. ඒ ලාභයෙන් කොටසක් තියා ගන්නවා රිසර්ව්ස් විදිහට. හරි? ඒ ලාභයෙන් කොටසක් තියා ගන්නවා ජෙනරල් රිසර්ව් එකේ රිටර්න්ඩ් earnings වල ටිකක් තියාගෙන කොටසක් තමයි අයිතිකාරයින්ට ගෙනියන්න දෙන්නේ. ඉතින් මේ රිසර්ව්ස් එකතු කර ගැනීම තුලින් රිසර්ව්ස් මෙහෙම ඇක්යුමුලේට් කර ගැනීම තුලින් ඔයාගේ ව්‍යාපාරයේ ශක්තිමත් භාවය මූල්‍ය ශක්තිය එන්න වැඩි වෙනවා. හරි? ඔයාගේ ඇසෙට්ස් එහෙම වැඩි වෙනවා. ඔය ටික අරන් ගියොත් ඒ ඇසෙට්ස් අඩු වෙලා යනවා. ප්‍රොවිෂන් වල පැත්තේ බලන්න මොකද්ද තියෙන්නේ? create to meet losses and expenses. අනාගතයේ ඇතිවිය හැකි පාඩු සහ වියදම් පියවීම සඳහා තමයි ප්‍රොවිෂන් හදන්නේ. එහෙම නැතුව මේ මූල්‍ය තත්ත්වය යහපත් ශක්තිමත් කරන්න නෙමෙයි. right? okay. then recognition of provision. slide number 9. 9ද 10ද මන් දන්නේ 9. ඔව්. අපි ඊළඟට බලමු කොහොමද මේ ප්‍රොවිෂන් එකක් අඳුර ගන්න කියලා. බය වෙන්න එපා. මේ ප්‍රොවිෂන් ගැන අපි ගොඩාක් කතා කරාට මෙන්න මේ දෙක හරි පොඩි මාතෘකා දෙකක්. ප්‍රොවිෂන් කියන එක හොඳට ඔළුවට දාගන්න. අනිත් ඒවා නැති. right. දැන් අපි කලින් කතා කරානේ ප්‍රොවිෂන් එකක් කියන්නේ liability එකක්ම තමයි. liability එකේ තියෙන recognition criteria ඔයා දන්නවනේ. ඉතින් ඒවා ඒ විදිහටම ප්‍රොවිෂන් එකෙත් බලනවා. හරි? ප්‍රොවිෂන් එකේ recognition criteria වෙන්නේ අර liability එකේ recognition criteriaස්ම තමයි. මොකද ප්‍රොවිෂන් එකක් කියන්නේ liability එකක්ම තමයි හින්දා. පැහැදිලිද? හරි. දැන් මම කියලා ඉන්නම්කො මේ මුලින්ම මොකද්ද මේ provision මේ recognition කියලා කියන්නේ කියලා. දැන් මම කියලා දුන්නා definition එක. ඉතින් ඔයා කියන්නේ ඉතින් recognition මේ definition එක meet වෙනවා නම් ඉතින් අපිට recognize වෙනවනේ මේක provision එකක් කියලා නේ. නේද? නිර්වචනය තියෙනවා නම් ඒ නිර්වචනෙන් අපිට පුළුවන් හඳුනා ගන්න. ආයේ හඳුනා ගැනීම කියලා එකක් වෙනම ඉගෙන ගන්න ඕනද? recognition කියලා එකක් වෙනම ඉගෙන ගන්න ඕනද කියලා අහන්න පුළුවන් නේ. නෑ ළමයි. මේ definition එකක් කියන්නේ ඔව් provision එකක් තියෙනවද නැද්ද කියලා බලන්න තමයි definition එක උපකාරී වෙන්නේ. recognition එක කියන්නේ ඒ හඳුනාගත්තු provision එක ඔයා මූල්‍ය ප්‍රකාශනවල පෙන්නනවද? ඔයාගේ ගිණුම් වලට ඇතුළත් කරගන්නවද කියන එක තමයි මෙන්න මේ recognition එකෙන් බලන්නේ. ඇත්තටම කියනවා නම් recognition කියන්නේ හඳුනා ගැනීම. මොකක හඳුනා ගැනීමද? මූල්‍ය ප්‍රකාශන වල හඳුනා ගැනීම. හරි? මූල්‍ය ප්‍රකාශන වල හඳුනා ගන්නවද නැද්ද කියලා තමයි මේකෙන් තීරණය කරන්නේ. මේ දීලා තියෙන මේ යටතේ දීලා තියෙන recognition criteria meet වුණොත් විතරයි ඔයාට මේ provision එක ඔයාගේ statement of financial position එකේ liabilities යටතේ පෙන්වන්න පුළුවන්. නැත්තම් බෑ. හරි? මේ definition එක meet වුණාට බෑ. recognition criteria ටික නැත්තම් අපිට ගිණුම් වලට ඇතුළත් කරගන්න බෑ. right? මොනවාද මේ recognition criteria බලන්න ඔයාගේ number 9 slide එකේ තියෙනවා. present obligation එක තියෙන්න ඕනේ.
ඒක තමයි ප්‍රධානම දේ. present obligation එක as a result of past event. present obligation as a result of past event. ඒ කියන්නේ future event එකක් මත එනේවා බෑ. හරි. දැන් ඔයාලට මෙහෙම එකක් කරන්න බෑ. දැන් ඔයා හිතනවා හරි. අපේ ආයතනයේ ඉන්නෝ සේවකයෝ අනාගතයේ ඔය සේවකයෙක් උඩ තට්ටුවකින් වැටිලා මැරුණොත් අපි ඒගොල්ලන්ගේ ගෙදරට දෙන්න වෙනවා රුපියල් මිලියනයක්. ඉතින් ඒකට මම ප්‍රොවිෂන් එකක් තියනවා. එහෙම තියන්න පුළුවන්ද ප්‍රොවිෂන්? බෑ. අනාගත සිද්ධීන් සඳහා ප්‍රොවිෂන් තියන්න බෑ. එතන පාස්ට් ඉවෙන්ට් එකක් තිබ්බොත් විතරක් ඔයාලට පුළුවන් ප්‍රොවිෂන් එකක් තියන්න. පැහැදිලිද? ඒ කියන්නේ දැනටමත් මිනිස්සෙක් උඩ තට්ටුවක ඉඳන් වැටිලා නම් දැන් ඔයා හිතනවා නම් මේගොල්ලන්ගේ ගෙදරට වන්දියක් විදියට රුපියල් මිලියනයක් දෙන්න වෙයි කියලා. now you can ඊළඟට දෙවෙනි එක outflow of economic resources. outflow of resources. outflow of resources. ඒ කියන්නේ මේ වගකීම निराකරණය කරද්දී ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලා යෑමක් සිදු වෙන්න ඕනේ. ඇත්තනේ. බැඳීම් කියන්නේ ණයක් වගේනේ. ඕවා निराකරණය කරද්දී ව්‍යාපාරයෙන් සල්ලි හරි වෙනත් මොනවා හරි ව්‍යාපාරයෙන් එළියට යනවා. පිටතට ගලා යනවා. ඊළඟ එක reliable estimate. ඒ කියන්නේ ඉතා විශ්වාසනීය ලෙස ඇස්තමේන්තු කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. හරි. ඉතා විශ්වාසනීය ලෙස ඇස්තමේන්තු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒව නැත්තම් අපිට කියන්න බෑනේ ළමයි මේක රුපියල් ලක්ෂයක්ද රුපියල් ලක්ෂ දෙකක්ද? එහෙම කියලා ඇස්තමේන්තු කරන්න නැතුව කියන්න බෑනේ. නේද? සමහර ඒවා තියෙනවා. සමහර ප්‍රොවිෂන් වලට එන්න ඕනේ ඒවා තියෙනවා. නමුත් අපිට කියන්න බෑ amount එක කීයක්ද කියලා. We cannot estimate it. In that case, we cannot record these liabilities as a provision. එතකොට අපිට කියන්න බෑ මේක හරියට estimate එකක් ගන්න බැරි නම් estimate කරන්න බැරි නම් ඒක provision එකක් විදිහට නැත්නම් liability එකක් විදිහට ගන්න බෑ. මොකද මේ recognition criteria meet තුන නැත්තම් අපිට ඒක මූල්‍ය ප්‍රකාශනවල ප්‍රොවිෂන් එකක් විදිහට හඳුනා ගන්න බෑ. පැහැදිලිද? හරි. මේ තුනම සැටිස්ෆයි කරන්න ඕනේ. මේ තුනම සැටිස්ෆයි කරොත් විතරයි ඔයාලට ප්‍රොවිෂන් එකක් විදිහට ගන්න ඕනේ. තුනෙන් එකක්වත් නැති වුණොත් බෑ. තේරුණාද? right. ඊළඟට අපි යනවා contingent liability. contingent liability යන්න කලින් අපි මේ recognition criteria එක පොඩි නිකන් example එකක් අරන් බලමුනේ. අපි හිතමු warranty provision එකක් කියලා. ඔන්න ඔයා වගකීම් සහතික සහිතව විදුලි උපකරණ විකුණනවා. දැන් අපි බලමු ඒක provision එකක් විදිහට recognize කරගන්න පුළුවන්ද කියලා. present obligation එකක් තියෙනවද as a result of past event? ඔව්. ඔයා ගිය අවුරුද්දේ නැත්තම් මේ අවුරුද්දේ විදුලි උපකරණ විකුණුවා වගකීම් සහතිකයක් සහිතව. That is the past event. Right? ඒක තමයි මේ past event එක. present obligation එකක් තියෙනවා වගකීම් සහිතකව භාණ්ඩ විකුණපු ඉඳලා දැන් ඔයාට obligation එකක් තියෙනවා අවුරුද්දක් ඇතුළත මුන් මේවා කඩාගෙන බිඳගෙන ආවොත් ඒවා හදලා දෙන්න ඕනේ නැත්නම් අලුත් ඒවා දෙන්න ඕනේ කියලා present obligation එකක් තියෙනවා. එහෙනම් ඒකෙදි මෙන්න මේක satisfy කරනවා. ඊළඟ එක outflow of resources. ඉතින් ඔය කඩාගෙන එන ඒවා හදද්දි ඔය කඩාගෙන එන ඒවට අලුත් ඒවා මාරු කරලා දෙද්දි ඔයාගේ සම්පත් පිටතට ගලා යෑමක් සිදු වෙනව නේද? ඕවා හදන්න ඕනේ. ඕවා හදන මිනිස්සුන්ට ගෙවන්න ඕනේ. ඕවා හදද්දි කෑලි දාන්න ඕනේ. නැත්තම් පරණ කැඩිච්ච ඒවා අරගෙන අලුත් එකක් දෙන්න ඕනේ. නේද? ඔයාගේ සම්පත් පිටතට ගලා යනවා. මේකත් හරි. reliable estimate එකක් ගන්න පුළුවන්ද? ඔන්න උතන ප්‍රශ්නයක් තියෙනවා. අපිට කියන්න පුළුවන්ද කීයක් කඩාගෙන එයිද කියලා? ඒ කඩා ගන්න එක චුට්ටක් කඩාගනීද නැත්තම් සම්පූර්ණයෙන් ඒ භාණ්ඩේ පුදුම කරන් එයිද කියලා අපි දන්නවද? නෑනේ කියන්න බෑ.
හැබැයි අපිට හරියටම කියන්න බෑ. නමුත් we can get a reliable estimate. ඕකේ ඇති මැනේජර්ස්ලා අවුරුදු ගාණක් ඔය ව්‍යාපාරේ වැඩ කරපු කට්ටිය ඇති. නේද? ඒගොල්ලෝ දන්නවා මේ බාණ්ඩ විකුණුවාම මේවා රිටර්න් එන්නේ මොනවාද? කැඩිලා එන්නේ මොනවාද? මේ බ්‍රෑන්ඩ්ස් නම් එනවා ගොඩක්. මේජර් ඩිෆෙක්ට්ස් එක්ක මේවා එන්නේ. මෙන්න මේක නම් හොඳ බාණ්ඩයක්. මේක වැඩි එන්නේ නැහැ. මේ රිටර්න් වෙලා එන්නේ නැහැ, කැඩිලා එන්නේ නැහැ. හරි? ඒගොල්ලන්ට තියෙන අවුරුදු ගානක අත්දැකීම්. අපිට පුළුවන් ඒගොල්ලන්ගේ දැනුම හා පළපුරුද්ද මත රිලයබල් එස්ටිමේට් එකක් කරන්න. මේ අවුරුද්දේ සේල්ස් බලලා ඒගොල්ලෝ කියනවා මෙන්න මේ වයින් මෙන්න මෙච්චරක් වොරන්ටි ක්ලේම් කරගෙන එයි කියලා. අන්න ඒක තුලින් අපිට ගන්න පුළුවන් රිලයබල් එස්ටිමේට් එකක්. ඉතින් අර වගකීම් සාතික නිකුත් කරද්දී මෙන්න මේ ක්‍රයිටේරියාස් තුනම සැටිස්ෆයි කරන හින්දා අපිට ඒක රෙකග්නයිස් කරගන්න පුළුවන්. ඒ ප්‍රොවිෂන් එක රෙකග්නයිස් කරගන්න පුළුවන් මූල්‍ය ප්‍රකාශන තුල. හරිද? මේ රිලයබල් එස්ටිමේට් එක හැබැයි මෙහෙමයි. දැන් ඔයාගේ පළපුරුදු හොඳ දැනුමක් තියෙන ඒ බාණ්ඩ ගැන ඒ ඉන්ඩස්ට්‍රි එක ගැන දැනුමක් තියෙන කළමනාකරුවෙක් වෙන්න ඕනේ. නැත්තම් රිලයබල් එස්ටිමේට් එකක් ගන්න බෑ. මේ පාර යන මිනිස්සෙක්ට කතා කරලා අනේ අපේ වොරන්ටි සහිතව අපි බාණ්ඩ විකුණුවා මෙන්න මෙච්චරක් කොච්චරක් ඊට වොරන්ටි ක්ලේම් කරන්න එහෙම අහන්න බෑ නේද? රයිට්. ඔන්න ඔක පොඩ්ඩක් ඔලුවට ගන්න. දැන් අපි හිතමු මේ කේස් එක නඩුවක් කියලා. උසාවියේ තීන්දුව මේ උසාවියේ විභාග වෙන නඩුවක්. ඔන්න ඔය නඩුවක් සම්බන්ධයෙන් රිලයබල් එස්ටිමේට් එකක් ගන්න පුළුවන් කාගෙන්ද? හිතන්න වන්දි ඉල්ලපු නඩුවක් කියලා. වන්දිය කීයක් වෙයිද කියලා රිලයබල් එස්ටිමේට් එකක් ගන්න පුළුවන්. වෙන්නේ කාගෙන්ද? ගෙදෙට්ට එන මිඩ්වයිෆ්ට කතා කරලා මිඩ්වයිෆ්ගෙන් අහලා දැනගන්න පුළුවන්ද අපේ මේ නඩුවට කීයක් විතර වන්දි ගෙවන්න වෙයිද? එහෙම දැනගන්න බෑ. මිඩ්වයිෆ් දන්නේ බබා හම්බ වෙන්නේ කවද්ද කියලා. නේද? වන්දි ගෙවන්න වෙන්නේ කවද්ද කියලා එයා දන්නේ නැහැ. ඒක ගැන දැනගන්න ඕනේ ලෝයර් කෙනෙක්ගෙන්. නැත්තම් ලීගල් කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් තමයි ඒක ගැන දැනගන්න ඕනේ. පැහැදිලිද? රයිට්. අන්න ඒ වගේ පුද්ගලයෙක්ගෙන් ඒකට අදාළ පුද්ගලයෙක්ගෙන් අපිට රිලයබල් එස්ටිමේට් එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඊළඟට අපි යනවා contingent liability. Right. Definition එක a possible liability that arises from past events and whose existence will be confirmed only by the occurrence or non-occurrence of one or more uncertain future events, not wholly within the control of the entity. තේරුණාද? right. ඒක තේරුණාද? නෑනේ. දෙවෙනි පාරත් පොඩ්ඩක් කියවගන්න. A possible liability that arises from past events and whose existence will be confirmed only by the occurrence of or non-occurrence of one or more uncertain future events, not wholly within the control of the entity. මෙන්න මේකයි කියන්නේ. ඔයාගේ ඔන්න මම උදාහරණයකින් කියන්න. ඊට පස්සේ අපි බලමු මේ තියරි එක හරිද කියලා. හරි? ඔන්න ඔයයි තව කොල්ලෙකුයි කැම්පස් එකේ කෙල්ලෙක්ට මරා ගන්නවා. හරි? ඔයා අර කොල්ලව අල්ලලා ගහනවා. 1යි 2යි මුගේ දොත් තුනක් ගලවලා යනවා. දැන් ඔන්න පාස්ට් ඉවෙන්ට් එක වුණා. රයිට්? මෙන්න දැන් අද දැන් අර කොල්ලා ගිහිල්ලා උසාවියේ නඩුවකුත් දාලා තියෙනවා. දත් තුනක් ගැලවුණාට වන්දි ඉල්ලලා. එක දතට රුපියල් ලක්ෂ ගානේ ලක්ෂ 3ක් වගේම වන්දි ඉල්ලලා නඩුවක් දාලා තියෙනවා. හරිද? ඔය ලංකාවේ තියෙන නඩු දැම්මම දන්නවනේ. ඕක සෑහෙන කාලයක් ගිහිල්ලා තමයි ඕකේ තීන්දුව එන්නේ. නේද? එතකොට තව අවුරුද්දක් දෙකක් ගිහිල්ලා තමයි ඕකේ තීන්දුව එන්නේ. හරිද? ඒ තීන්දුව ආවහම තමයි ඔයාට දැනගන්න පුළුවන් ඔයාට ලක්ෂ 3ක් ගෙවන්න වෙනවද? එහෙම නැත්නම් ඊට වඩා අඩු ගාණක් ගෙවන්න වෙනවද? එහෙම නැත්නම් 7 5ක්වත් ගෙවන්න වෙන්නේ නැද්ද
කියලා ඔයාට දැනගන්න පුළුවන් ඒ නඩුවේ තීන්දුව ආපුවාම. හරි? ඒ නඩුව දිනීම හෝ නඩුව පෙරදීම මත තමා ඔයාට මේ වගකීම ඇති වෙන්නේ හෝ නැති වෙන්නේ. පැහැදිලිද? right. ඔන්න ඔය වගේ කේස් එකක් තමයි ළමයි contingent liability එකක් කියලා කියන්නේ. ඒක ඇති වුණේ past event එකක් මත නේද? අතීතයේ ඔයා අර කොල්ලාගේ බෙල්ලෙන් අල්ලලා මූණට දමලා ගහපු එක කියන අතීත සිදුවීම මත තමයි මේ liability එක ඇති වුණේ. නමුත් ඔතන liability එකක් තියනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ මේ අනාගතයේ තියෙන අනාගතයේදී එන නඩු තීන්දුව මත. හරිද? මේක අපේ control එකෙන් පිට. මේක අපේ පාලනයෙන් පිටත දෙයක්. හරි? අවිනිශ්චිතයි. දිනීද පරදීද කියලා දන්නේ නැහැ. අවිනිශ්චිතයි. අපේ පාලනයෙන් තොරයි. පාලනය කරන්න පුළුවන් නම් හොඳයි, කරන්න බෑ. ඔන්න ඔය වගේ අනාගත අවිනිශ්චිත අපේ පාලනයෙන් තොර යම්කිසි සිදුවීමක් සිදුවීම හෝ නොවීම මත ඔයාට වගකීමක් ඇති වෙනවා නම් ඕ ඇති වෙන්නේ නැත්තම් අපි ඒකට කියනවා contingent liability එකක් කියලා. මම ආයෙ කියන්න. හරි? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස. හරිද? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස පැන නැගුණු නමුත් අනාගත අවිනිශ්චිත අපේ පාලනයෙන් තොර සිද්ධියක් සිදුවීම හෝ නොවීම මත ඒ කියන්නේ මේ නඩුව දිනීම හෝ පෙරදීම මත ඇතිවන වගකීම් වලට අපි කියනවා අසම්භාව්‍ය වගකීම් contingent liabilities කියලා. පැහැදිලිද? හරි. ඔන්න ඕක තමයි ළමයි අරගේ අමාරුවෙන් කිව්වේ. හැබැයි ඕක විතරක් නෙමෙයි contingent liabilities කියලා කියන්නේ. මේක හරි. ඔන්න ඕක එක නිර්වචනයක්. මේවත් contingent liabilities. මේවට අමතරව මෙන්න මේවත් contingent liabilities. ඔය සමහර liabilities තියෙනවානේ. සමහර liabilities තියෙනවා මේ recognition criteria එක අපි ඉස්සෙල්ලා කතා කරපු recognition criteria එක. ඒක satisfy කරන්නේ නැති ඒවා. හරි? liabilities තියෙනවා ඒගොල්ලෝ මේ recognition criteria meet වෙන්නේ නැහැ. මම ඔයාලට කිව්වා මේ තුනම meet වුණොත් තමයි අපි liability එකක් විදියට හඳුනගන්නේ. අන්න ඒ වගේ මෙන්න මේ recognition criteria meet වෙන්නේ නැති liabilities තිබ්බොත් අන්න ඒවත් අපි contingent liabilities විදියට ගන්නවා. පැහැදිලිද? හරි. එතකොට අපි බලන්නේ අතර මේ present obligation එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි consider කරන්නේත් නෑනේ මේ recognition criteria. හිතන්න present obligation එකක් තියෙනවා. outflow of economic resources උත් තියෙනවා. හැබැයි reliable estimate එකක් ගන්න බෑ මොකක් හරි වගකීමක් මත. දැන් ඒක liability එකක්ද liability එකක් විදියට අපිට recognize කරගන්න පුළුවන්ද financial statements වල? බෑ. එහෙනම් අපි මොකද කරන්නේ? ඒවත් contingent liabilities විදියට වර්ග කරනවා. පැහැදිලිද? නැත්තම් සමහර ඒවා තියෙනවා present obligation එකක් තියෙනවා. හැබැයි outflow of economic resources ඒ කියන්නේ මේක निराකරණය කිරීමේදී ව්‍යාපාරයෙන් සම්පත් පිටතට ගලා යනවද නැද්ද කියලා හිතා ගන්න බෑ. හරි? අන්න එතකොටත් මේ recognition criteria meet වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඒවත් අපි contingent liabilities විදියට දානවා. තේරුණාද? දැන් බලමු අපි මේක සුද්දාගේ භාෂාවෙන් කොයිද හිටියේ? කීවෙනි ස්ලයිඩ් එකේද? Contingent liability, a possible, not probable liability that arises from past events whose existence will be confirmed only by the occurrence or non-occurrence of one or more uncertain කියන අවිනිශ්චිත future ඒ කියන්නේ අනාගත events not wholly within the control of the entity ඒ කියන්නේ ව්‍යාපාරයේ සම්පූර්ණ පාලනයෙන් තොරව සිදුවන සිදුවීමක්
ඇතිවීම හෝ නොවීම මත ඇති වෙනවා නම් සිදුවීම හෝ නොවීම මත නම් මේ වගකීමේ පැවැත්ම තීරණය වෙන්නේ එක්සිස්ටන්ස් එක තීරණය වෙන්නේ අපිට ඒව contingent liabilities විදියට දාන්න පුළුවන්. හරිද? මේකේ අර දෙවෙනි කෑල්ල දීලා නැහැ. මං කිව්වා contingent liabilities කෑලි දෙකයිනේ. එකක් තමයි මේ කොටස. අනිත් එක තමයි මෙන්න මේ recognition criteria meet වෙන්නේ නැති liabilities උත් අපි මෙතෙන්ට ගෙනල්ලා දාන්න ඕනේ contingent liabilities වලට. එහෙම තමයි මේ slide එකේ නම් නෑ පුතා කොහෙන් හරි මිස් වෙලා තියෙනවා. නමුත් ඒක එහෙමයි ආ. හරිද? ඒක මේ අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක් මේවා ස්ටෑන්ඩඩ්ස් නේ. නේද? අපිට එහෙම මේ වෙනස් කරන්න බෑ ඒවා. right. ඊළඟට තියෙනවා slide number 12 distinguish provision and contingent liabilities. ඒ කියන්නේ මේ දෙක වෙනස්කම් මොනවාද? කොහොමද වෙන් කර හඳුනාගන්නේ? Provision a liability. Contingent liability is a probable liability. Probable විය හැකි වගකීමක්. contingent දැන් මෙතන බලන්න contingent liability එක විය හැකි වගකීමක්. තාම අපිට කියන්න බෑ මෙතන වගකීමක් තියනවද නැද්ද කියලා. හදිසියෙ හරි මේ නඩුව ඔයා පෙරදුනොත් අන්න දැන් වගකීමක් තියෙනවා. නඩුව දින්නොත් වගකීමක් නැහැ. ඉතින් මෙතෙන්දි කියන්න පුළුවන් වගකීමක් තියනවද නැද්ද කියලා. ඒකින්ද අපිට ඒක කියන්න පුළුවන් මොකද්ද? probable liability එකක් කියලා විතරයි. විය හැකි වගකීමක්. That is a probable liability. But in the case of provision, definitely it is a liability. ඒකදී provision එකේදී අනිවාර්යෙන්ම මේක වගකීමක්. දැන් warranty provision එක අනිවාර්යෙන්ම ලබන අවුරුද්ද එනවා මිනිස්සු warranty claim කරන්න මේ අවුරුද්දේ බඩු විකුණනවා. නේද? ඒ වගේ තමයි. ඊළඟට provisions occurrence due to a past event. provision එකක් ඇති වෙන්නේ අතීත සිදුවීමක් පදනම් කරගෙන මත අතීත සිදුවීමක් මත current contingent liability එකත් ඒ වගේමයි due to a past event. ඊළඟට provision එක outflow of benefits, outflow of economic resources තමයි එන්න ඕනේ. කමන්න outflow of benefits provision එකේ yes අනිවාර්යෙන්ම outflow of economic resources තියෙනවා provision වල. නමුත් contingent liabilities වල අපිට ඒක කියන්න බෑ. can't exactly say. නඩුව දින්නොත් ගෙවන්න ඕනේ නෑ අරූගේ දත් වලට. නඩුව පෙරදුනොත් දතකට ලක්ෂ ගානේ මූට ලක්ෂ 3ක් ගෙවන්න වෙනවා. ඌ දත් තිනකුත් හිටවගෙන තව වත්තේ පැල ටිකකුත් හිටවගන්න. ඊළඟට measurement reliable contingent liability uncertain. හරි. ඒ කියන්නේ provision එකක් you can measure reliably. ඒ කියන්නේ provision එක ඔයාට විශ්වාසනීය ලෙස මනින්න පුළුවන්. විශ්වාසනීය ඇත්තමේන්තුවක් ගන්න පුළුවන් provision එකේ. හැබැයි contingent liability වල මේ reliable estimate කියන එක සමහර ඒ වගේ නැහැ. ඉතින් ඒක uncertain. හරිද? ඇත්තටම කියනවා නම් මේ මෙතෙන්දි මේ කතා කරලා තියෙන්නේ මෙන්න මේ දෙකත් ඇතුළත්ව. හරි? අර මං ඔයාලට කිව්වනේ ඉස්සෙල්ලා මෙන්න මේ recognition criteria meet වෙන්නේ නැති මේ liabilities උත් මෙතෙන්ට ගෙනත් දානවා කියලා. අන්න ඒක ඔයාලට පැහැදිලි වෙනවා මේ slide එකේ. වක්‍රාකාරයෙන් කියලා දීලා තියෙනවා. හරි. ඊට අමතරව තවත් පොඩි දෙයක් ඔයාලට කියන්න ඕනේ. දැන් contingent liabilities උත් ඔයා ඉගෙන ගත්තා, provision උත් ඔයා ඉගෙන ගත්තා, liabilities උත් ඔයා ඉගෙන ගත්තා. හරි? එතකොට ඔයාලට හොඳ හැකියාවක් තියෙන්න ඕනේ. මොකක් හරි දෙයක් දුන්නාම ඒක normal liability එකක්ද නැත්නම් contingent liability එකක්ද එහෙම නැත්නම් provision එකක්ද කියලා කියා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරි? එතෙන්දී ඔයාලට වැදගත් වෙන තව කාරණයක් තමයි මේක. 50%.
මම උදාහරණයක් කියලා ඊට පස්සේ කියන්න. ඔන්න ඔයා ගැහුවා අර කොල්ලට දත් තුනක් බඩට යන්න. රයිට්. නඩුව දැන් යනවා. මෙන්න එදා දෙන්න ගහගත්තු ඇටි. මෙන්න අද දවස. මෙන්න අනාගත කාලයකදී තමා නඩු තීන්දුව වෙන්නේ. නේද? නඩු තීන්දුවෙන් ඔයා පෙරදුනොත් ලක්ෂ 3ක් ගෙවන්න වෙනවා. දින්නොත් 7-5ක්වත් ගෙවන්න. හරි. ඔන්න ඕක තමයි කේස් එක තියෙන්නේ. දැන් ඔයා ලෝයර්ස් ලගෙන් අහනවා නඩුවක් ගැන රිලයබල් එස්ටිමේට් එකක් ගන්න පුළුවන් කාගෙන්ද? ලෝයර්ස් ලගෙන්. නැත්නම් ලීගල් කන්සල්ටන්ට් ලගෙන්. ඔයා ලෝයර් කෙනෙක්ගෙන් අහනවා දැන් මේ නඩුවේ විස්තර ටික කියලා. සමහර වෙලාවට එයා ඒ නඩුවට පෙනී සිටින නීතිඥයා වෙන්න පුළුවන්. මේක පෙන්නලා අහනවා මේ නඩුවේ මොකද තත්ත්වය? මේ නඩුව මම පරදී වගේද කියලා අහනවා. එයා කිව්වොත් නෑ පුතා මේක නම් පරදින එකක් නෑ. අපිට කියන්න බෑ ඇත්තටම. ගොඩක් දුරට පරදින එකක් නෑ කියලා. එතකොට ඔයාට මේ ලක්ෂ 3 ගෙවීමේ ඒ කියන්නේ අනාගත මේ වගකීම ඇතිවීමේ සම්භාවිතාවය 150ට වඩා වැඩිද අඩුද? මේ නඩුව පරදීමේ සම්භාවිතාවය එයා කියපු විදියට නම් 150ට වඩා අඩුයි. අපි හිතමු 120ක් වගේ තමයි කියන්නේ. ගොඩක් දුරට වා දිනී පුතා. මොකද සාක්ෂිකාරයෝ කවුරුත් නැහැ. මිනිහා විතරයි කියන්නේ මට මෙහෙම ගැහුවා කියලා. නේද? ඒකින්ද ඔප්පු කරන්න බැරි හින්දා ගොඩක් දුරට ඔයා දිනී. ඔයාට ලක්ෂ 3 ගෙවන්න වෙන්නේ නැහැ. එතකොට මට කියන්න මේක contingent liability එකක්ද නැත්නම් provision එකක්ද? මේක අපි වර්ග කරන්නේ contingent liability එකක් විදිහට. හරි? මොකද මෙතෙන්දී අපිට කියන්න බෑ outflow of economic resources අනාගතයේදී ඔයාගේ ව්‍යාපාරයෙන් සම්පත් පිටතට ගලා යයිද නැද්ද කියලා කියන්න බෑනේ. ගොඩක් දුරට නඩුව ඔයා දිනයිනේ. ඉතින් එතකොට සල්ලි පිටතට ගලා යන්නේ නැහැනේ. නේද? එතකොට මේ පිටතට ගලා යයිද නැද්ද කියලා හරියට කියන්න බෑ. ගොඩක් දුරට නැති වෙයි. සමහරක් පිට ගෙවන්න වෙයි. අනිත් එක කීයක්ද කියලා කියා ගන්න බෑ. සමහර වෙලාවට දත් 3ටම ගෙවන්න ඕනේ නැහැ. දත් 2කට විතරක් ගෙවන්න ලක්ෂ 2යි කියලා එහෙම තීන්දුව වෙන්නත් පුළුවන්. right? ඉතින් කීයක් ගෙවන්න වෙයිද කියලා කියන්නත් බෑ. සල්ලි ගෙවන්න වෙයිද කියලා කියන්නත් බෑ. එතකොට අර recognition criterias වල අර අන්තිම දෙක satisfy වෙන්නේ නැහැ. ඒකින්ද තමයි අපි මේක current liability එකක් විදිහට වර්ග කරන්නේ. හැබැයි හිතන්න මේ නඩුවෙම මෙන්න මෙහෙම කේස් එකක් තියෙනවා. ඔයා අහනවා ලෝයර්ගෙන් නඩුවේ තත්ත්වය මොකද? මට ලක්ෂ 3ක් ගෙවන්න වෙයිද නැද්ද කියලා. එතකොට එයා කියනවා පුතා කේස් එක එන සීරියස්. ඔයා අරයට ගහද්දී ඇසින් දුටු සාක්ෂි තියෙනවා දෙන්නේ. ආයි ලෙක්චරර් කෙනෙකුත් බලන් ඉඳලා තියෙනවා. ඔයා එයාට ගහනවා. හරි? ගහන වෙලාවේ එයා ඔයාගේ බොත්තම් 2-3ක් කඩාගෙනත් තියෙනවා ෂර්ට් එකේ. හරි? ඊට පස්සේ එහා පැත්තේ CCTV කැමරා එකක් ඔයා එයාට ගහනවා රෙකෝඩ් වෙලා තියෙනවා. කේස් එක ඩේන්ජරස්. ඔයාට ගොඩක් දුරට වා මේ නඩුව පරදී පුතා. ඔයාට ලක්ෂ 3කුත් ගෙවන්න වෙයි කියලා කියනවා. දැන් මොකද? ඒ නඩුව පෙරදීමේ සම්භාවිතාවය 150ට වඩා වැඩිද අඩුද? 150ට වඩා වැඩි. 90ක් විතර තියෙනෝනේ. ඉතින් එතකොට අපි මේක වර්ග කරන්න ඕනේ කොහොමද? එතෙන්දී අපි provision එකක් හඳුනා ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ වගේ කේස් එකකදී 150කට වඩා වැඩි සම්භාවිතාවයක් තියෙනවා නම් ඒ වගකීම ඇති වෙන්න, ඒ loss එක ඇති වෙන්න ඒක ඔයා provision එකක් විදිහට හඳුනා ගන්න. ඒ probability එක 150ට වඩා අඩු නම් සිදුවීම වීමේ හැකියාව, අලාභය වීමේ හැකියාව 150ට වඩා අඩු නම් ඒක contingent liability එකක් විදිහට හඳුනා ගන්න. එහෙම ඔලුවට ගන්න. ඇයි මේක 150ට වැඩි වුණාම අපි provision එකක් විදිහට හඳුනගන්නේ? ඉතින් 150ට වැඩි නම් අපිට කියන්න පුළුවන් දැන් ගොඩාක් දුරට ව්‍යාපාරයෙන් සම්පත් පිටතට ගලාගෙන යන්න පුළුවන්. 90% probability එකක් තියෙනවා ව්‍යාපාරයෙන් සම්පත් එළියට ගලාගෙන යන්න. ව්‍යාපාරයෙන් ලක්ෂ 3ක් එළියට යන්න. නේද? ඉතින් අපිට කියන්න පුළුවන් අර second criteria එක liability එකක් හඳුනා ගැනීමේ second criteria එකත් ඕකේ.
අනිත් එක කියනවානේ මේ ලක්ෂ 3ක් ගොඩක් දුරට ගෙවන්න පුළුවන් ගෙවන්න වෙයි කියලා නේද ඉතින් ඒ කියන්නේ රිලයබල් එස්ටිමේට් එකකුත් තියෙනවා ඉතින් එහෙම බැලුවාම මෙන්න මේ වගේ 150ට වඩා වැඩි නම් ඔයා ප්‍රොවිෂන් එකක් හඳුනා ගන්න එක සාධාරණයි පැහැදිලිද හරි ඒකින්ද ඔන්න දැන් මොලේ කල්පනා කරලා තීරණය කරන්න ඕනේ නඩු තීන්දුව આવොත් හරක් වගේ දාන්න නැහැ කන්ටින්ජන්ට් ලයබිලිටි වත් ප්‍රොවිෂන් වත් කියලා හරි හොඳට නඩුවේ කේස් එක අධ්‍යයනය කරන්න අර රෙකග්නිෂන් ක්‍රයිටීරියාස් මීට් වෙනවද නැද්ද කියලා බලන්න හරි ඒ වගේම මේකේ ප්‍රොබබිලිටි එක බලන්න 150ට වඩා වැඩිද ඒ තියෙන මේ දීලා තියෙන ඉන්ෆෝමේෂන් අනුව 150ට වැඩිද අඩුද ඕව ඔක්කොම බලලා තමයි ඔයා තීරණය කරන්න ඕනේ මේක ප්‍රොවිෂන් එකක්ද එහෙම නැත්නම් කන්ටින්ජන්ට් ලයබිලිටි එකක්ද කියලා හරි දැන් අපි බලමු ප්‍රොවිෂන් එකයි contingent liabilities වල accounting treatment provision එක අර liability එක recognition criteria meet වෙන හින්දා අපි මේක ඔයාගේ accounts තියන්න යොදා ගන්නවා ඒ කියන්නේ financial statements වල recognize කර ගන්නවා එතකොට අපි ඒවා ගිණුම් තියන්න ඕනේ මොකක් P&L එකට debit කළා හරිද P&L එක debit කළා අපි හිතමු warranties නම් warranty provision එක අන්න ඒ වගේ මොකක් හරි provision account එකක් credit කළා provision එක තියන්න ඕනේ පැහැදිලිද ඊට පස්සේ මෙන්න මේක අඳුර ගන්න ඕනේ ඔයාගේ statement of financial position එකේ statement of financial position එකේ liability එකක් විදිහට දැන් මේක අහන්න එපා මගෙන් current liability එකක්ද non current liability එකක්ද කියලා it depends ඒක වෙනස් වෙනවා ඒ සිදුවීම අනුව ඔයා හිතනවා නම් මේ අවුරුද්ද ඇතුළත මේ නඩුව තීන්දුව හම්බ වෙලා ඔයාට මේ බන්දිය ගෙවන්න වෙයි කියලා in that case this should be a current liability එහෙම නැත්නම් ඔයා හිතනවා නම් තව අවුරුදු 5කට විතර පස්සේවත් මේකට තීන්දුව වෙන එකක් නැහැ කියලා හැබැයි ඔයාට කීයක් හරි ගෙවන්න වෙයි කියලා එතකොට ඒක non current liability එකක්. හරි. ඒක මේ වෙන්න ඕනේ. ඊට පස්සේ contingent liabilities ගත්තොත් contingent liabilities අර liability එකක තියෙන recognition criteria meet වෙනවද? නැහැ. එහෙනම් අපිට ඒවා financial statements වල අඳුර ගන්න පුළුවන්ද? බැ. එහෙනම් මූල්‍ය ප්‍රකාශන වල මුහුණතේ ඒක හඳුනා ගන්න බැ. We cannot recognize them in the face of financial statements. එතකොට අපිට මොකද්ද කරන්න පුළුවන්? මූල්‍ය ප්‍රකාශන වල මුහුණතේ අඳුර ගන්න බැරි නම් අපි ඒක මොනවාද මූල්‍ය ප්‍රකාශන වල සටහන් කරන්න බෑ. හැබැයි අපිට හිතෙනවා නම් මෙන්න මේකේ විය හැකි යම්කිසි ප්‍රමාණාත්මක තත්වයක් තියෙනවා කියලා අපිට notes වල දාන්න පුළුවන්. ප්‍රමාණාත්මක නම් විතරයි ප්‍රමාණාත්මක කියන්නේ මැටීරියල් නම් විතරක්. මැටීරියල් නම් විතරක් අපිට notes වල දාන්න පුළුවන්. මෙන්න මේක ඩිස්ක්ලෝස් කරන්න පුළුවන් notes වල. ඒ කියන්නේ ව්‍යාපාරයට විරුද්ධව මෙහෙම නඩුවක් කතා වෙවි යනවා. ඒගොල්ලෝ රුපියල් මිලියන 5ක වන්දියක් ගෙවන්න කියලා තියෙනවා. මේක දිනයිද පරදීද කියලා අපිට තාම කියන්න බෑ දැන් තියෙන තත්ත්වය අනුව කියලා ඒ වගේ පොඩි විස්තරයක් මේකේ ඩිස්ක්ලෝස් කරාම ඇති. current liabilities නම්. හරි. මේ contingent liabilities නම්. හරි. ඒක මැටීරියල් නැත්තම් ඒක ඇත්තට ප්‍රමාණාත්මක එකක් නෙමෙයි නම් එහෙනම් ඒක notes වල මේ ඩිස්ක්ලෝස් කරන්න ඕනේ නැහැ. හරි. right. ඔච්චරයි. ඊළඟට අපි යනවා අපේ අලුත් කෑල්ලට අපේ තුන්වෙනි කෑල්ලට contingent asset.